පාඩම ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම කියන 11 ශ්‍රේණියේ දෙවැනි පාඩම. ලංකාවට ආපු විදිහ ගැන නෙවෙයි පුතා. බ්‍රිතාන්‍යයන්ගේ අවධානය සමස්ත ආසියාවට යොමු වුණේ කොහොමද? අපි දන්නවා බ්‍රිතාන්‍යයන් කියලා කියන්නේ එවකට ලෝකයේ විශාලතම අධිරාජ්‍ය ගොඩනගාගත්ත ජාතිය නේද? හිරු නොබසින අධිරාජ්‍ය නිර්මාණය කරපු පිරිස තමයි බ්‍රිතාන්‍යයන් කියලා කියන්නේ දුවේ පුතේ. මේ පොළොව තලයේ තියෙන මේ පෘථුවිය මත තියෙන රටවල් 54ක් ස්වකීය අනසකට යටත් කරගත්ත යුරෝපීය ජාතිය තමයි මෙන්න මේ බ්‍රිතාන්‍යයන්. ඇයි මේ බ්‍රිතාන්‍යයන්ගේ අවධානය ආසියානු මහද්වීපයට යොමු වෙන්නේ? අන්න හොයන්න ඕන මුල වැඩි. බලන්න කියනවා ආසියාවේ වෙළඳ කටයුතු වල මුල් කාලීනව යෙදී සිටි පෘතුගීසීන් සහ ලන්දේසීන්ය වැඩේ හරින්. දැන් ලංකාව තිබ්බෙත් ආසියාවේ. දැන් අපේ රටේ ඉතිහාසය පිරික්සලා බැලුවත් උතාලට මම කලිනුත් කිව්වා ලංකාව පළමුව අල්ලගත්තේ පෘතුගීසීන්, ඊළඟට බලය තාවුරු කරගත්තේ ලන්දේසීන්, පස්සේ තමයි කනකොකා හඬලා ලංකාවේ බලය බ්‍රිතාන්‍යයන්ට නතු වෙන්නේ. ඔය ක්‍රියාවලිය ඕමමයි. ආසියාවේ වෙළඳ කටයුතු වල ආසියානු මහද්වීපයේ වෙළඳාම තුල මුල් කාලීනව පුතේ යෙදිලා හිටියේ පෘතුගීසීන් සහ ලන්දේසීන්. පෘතුගාලේ පෘතුගීසීනුයි ලන්දේසීනුයි තමයි බ්‍රිතාන්‍ය වෙළඳ බලය කාවුරු කරගෙන හිටියේ. හැබැයි මේක ඇහැට කටු අනිනවා වගේ කාටද? බ්‍රිතාන්‍යයන්ට. පෘතුගාලේ දියුණු වෙනවා වෙළඳාම නිසා. ඕලන්දය දියුණු වෙනවා වෙළඳාම නිසා. අන්න හිතෙනවා බ්‍රිතාන්‍යයන්ට යකෝ මාර වැඩක් නේ. පෘතුගාලය ගොඩ යනවා, ඕලන්දය ගොඩ යනවා. අපි ගොඩ යන්න ඕන. අපි ගේමක් ගහන්න ඕන. බැලුවා අවධානය යොමු කරලා පෘතුගීසීන් කොහොමද දියුණු වෙන්නේ? ලන්දේසීන් කොහොමද දියුණු වෙන්නේ? අන්න එතකොට පුතේ බ්‍රිතාන්‍යයන්ට තේරෙනවා මොකක්ද? ආසියාවේ වෙළඳ කටයුතු වල නිරත වෙලා ලබන ලාභයෙන් තමයි පෘතුගාලය ගොඩ යන්නේ, ඕලන්දය ගොඩ යන්නේ. ඒ නිසා බ්‍රිතාන්‍යයන් ඒ කියන්නේ ඉංග්‍රීසි එයාගේ අවධානය යොමු කරනවා ආසියාව දිහාට. ඕක ඉතින් මිනිස්සුන්ගේ ස්වභාවය නේ බා. එකෙක් දියුණු වෙනකොට අනිකට බලාගෙන ඉන්න බෑ. අල්ලපු ගෙදරට ටීවී එක ගේනකොට අඟල් 55ක මේ ගෙදර ගේනිත් මිනිහාගේ ඔළුව කනවා. ඕයි තමුසෙට බැරියයි අපේ ගෙදරට අඟල් 60ක ටීවී එකක් ගේන්න බැරි කියලා. ඕක තමයි මානව ස්වභාවය. ඕක තමයි මිනිස්සුන්ගේ ගතිය. යුරෝපෙටත් ඒක පොදුයි පුතා. පෘතුගීසීන් දියුණු වෙනවා දැක්කහම, ලන්දේසීන් දියුණු වෙනවා දැක්කහම සුද්දට හිතුණා. ඉංග්‍රීසීන්ට හිතුණා අපිත් දියුණු වෙන්න ඕන. අපිත් අරුම් කරන වැඩේම කරමු. අන්න දුවේ පුතේ ඉංග්‍රීසීන්ගේ අවධානය කොහෙට යොමු වෙනවද? කොහෙට යොමු වෙනවද? ආසියාවට යොමු වෙනවා. ඉංග්‍රීසීන් කියන්නේ බ්‍රිතාන්‍යයන්. මම මෙතනදී ඒගොල්ලන්ට විවිධ නම් පාවිච්චි කරනවා. ඉංග්‍රීසීන් කියලා කියයි, බ්‍රිතාන්‍යයන් කියලා කියයි, එංගලන්තකාරයෝ කියයි, සුද්දෝ කියලා කියයි, බයින්න හිතුනහම පරසුද්දෝ කියලා කියයි. ඔක්කොම එකයි. පෘතුගීසීන් දියුණු වෙනවා දකින්නකොට, ලන්දේසීන් දියුණු වෙනවා දකින්නකොට ඒක දිහා බලාගෙන ඉන්න බැරි වෙච්ච ඉංග්‍රීසි ජාතිකයන් බ්‍රිතාන්‍යයන් තමන්ගේ අවධානය යොමු කරනවා කොහෙටද? ආසියාවේ වෙළඳ බලය තාවුරු කරගන්න. ආසියාව අල්ලන්න. ආසියාවේ වෙළඳ බලය අල්ල ගැනීම වෙනුවෙන් ඉංග්‍රීසීන් කටයුතු කරනවා දුවේ පුතේ. බලන්න මෙන්න ස්ටෝරිය තියෙනවා. මෙවැනි තත්ත්වයකදී ඉංග්‍රීසි ව්‍යාපාරිකයන් පිරිසක් විසින් කවුද? ඉංග්‍රීසි ව්‍යාපාරිකයන්, ඒ කියන්නේ බ්‍රිතාන්‍යකාරයෝ, ඒ කියන්නේ එංගලන්තකාරයෝ, ඒ කියන්නේ සුද්දෝ, ඒ කියන්නේ පරසුද්දෝ. මොකද කරන්නේ? මෙවැනි තත්ත්වයකදී ඉංග්‍රීසි ව්‍යාපාරිකයන් පිරිසක් විසින් පිහිටුවන ලද පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමට බ්‍රිතාන්‍යයේ පළමුවැනි එලිසබෙත් රැජින විසින් ආසියාවේ වෙළඳ කටයුතු කිරීම සඳහා රාජකීය බලපත්‍රයක් 1600 වර්ෂයේ දෙසැම්බර් මාසදී ප්‍රදානය කරන ලදී. ඔන්න වැඩේ දුවේ පුතේ. බලන්නකොනි ඉංග්‍රීසීන් මොකද කරන්නේ? ආසියාවේ වෙළඳාම් කිරීම වෙනුවෙන් ඔවුන් නිර්මාණය කරනවා ඉංග්‍රීසි ව්‍යාපාරිකයෝ කීප දෙනෙක් එකතු වෙලා පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම කියලා වෙළඳ සමාගමක්. පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම. මේක හරිනම බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම. මේ ව්‍යාපාරිකයෝ ටික මේ සමාගම හදලා යනවා එලිසබෙත් රැජින හම්බ වෙන්න. දැන් ඉන්නේ දෙවෙනි එලිසබෙත්. ඒ කාලේ හිටියා පළමුවෙනි එලිසබෙත් රැජින. ගිහිල්ලා රැජිනට කියනවා රැජින පෘතුගීසීන් දියුණු වෙලා, ලන්දේසීන් දියුණු වෙලා, මොන් දෙගොල්ලොම දියුණු වෙලා තියෙන්නේ කොහමද? ආසියාවේ වෙළඳාම් කරලා. අනේ රැජින දෙන්න අපිට අවසර දෙනවා නම් ඔබතුමිය අපිත් ලෑස්ති වෙළඳ සමාගමක් හදාගෙන ආසියාවේ වෙළඳ බලය අල්ලන්න යන්න. රැජින මොකද කියන්නේ? well done මා පුතා. වෙන්න ඕන වැඩේ ඒක තමයි. පෘතුගීසීන්ට පුළුවන් වුණා නම්, ලන්දේසීන්ට පුළුවන් වුණා නම් මා පුතාලට බැරි වෙන්නේ නේ. මා පුතාලා හදන්න පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම මම දෙන්නම් රාජකීය බලපත්‍රය. ඵලයන් ආසියාවට ගහලා හරි අල්ලපන් ආසියාව. බලය ගනින් ආසියාවේ. වෙළඳාම වෙලාව ටික ගනින් ආසියාවේ. රැජින බොක්කින් වෙළඳ සමාගම පතිබොක්කෙන් වැඩේට සෙට් වෙනවා. වෙළඳ සමාගමට ඕන කරපු රාජකීය අවසරය
පළමුවෙනි එලිසබෙත් රජු දෙනවා well done මා පුතා නියමයි ඕගොල්ලෝ හදපු සමාගම අරගෙන යන්න ආසියාවට ගිහිල්ලා ආසියාවේ වෙළඳ බලය අල්ලපන් මම ඉන්නවා ඔබලත් එක්ක කියලා රැදින දෙනවා විශ්වාසය රැදින දෙනවා රාජ්‍ය අනුග්‍රහය අර පෙරදිග ඉන්දියාවේ වෙළඳ සමාගමට කොහොමද වැඩි ව්‍යාපාරිකයෝ කොහොමද කැමති ලාභ ගන්න ඒකටම හරියන රැදින නේද නියම අම්මුඩේට නියම පස්ස සෙට් වෙනවා බ්‍රිතාන්‍යයේදී වෙළඳ සමාගම කියන්නේ පස්ස නම් රැදින අම්මුඩේ වගේ කියනවා ගේම ගහමු බොඩ දාමු ඵලයන් ආසියාවට අල්ලපන් ආසියාව අරපන් පෘතුගීසීන්ට කෙලපන් ලන්දේසීන්ට බොඩ දාපන් බ්‍රිතාන්‍ය කියලා රැදින දෙනවා 1600 දෙසැම්බර් මාසෙදී රාජකීය බලපත්‍රයක් මා පුතා යන්න ආසියාවට ගහන්න ගේම නිල් වෙන්න කියලා දැක්කද වැඩි මතක තියාගන්න එහෙනම් ආසියාවේ වෙළඳ බලය අල්ලන්නාවේ බ්‍රිතාන්‍ය ජාතිකය වුණාට ඒක බ්‍රිතාන්‍යයන් නෙමෙයි ව්‍යාපාරිකයෝ ටිකක් තමයි සමාගම හදාගෙන ඉන්නේ. ඒ ව්‍යාපාරිකයෝ හදපු සමාගමට තමයි රැදින සපෝට් එක දෙන්නේ. එහෙම නැතුව බ්‍රිතාන්‍ය රාජකීය හමුදාව ඇවිල්ලා ආසියාවේ වෙළඳ බලය ඇල්ලුවේ නේ. ගේම් එක ගහන්නේ බිස්නස් මයින්ඩ් එකකින්. ගේම් එක ගහන්නේ ව්‍යාපාරික ඥානයකින් තේරුණා. හරිද? ව්‍යාපාරික ඥානයකින් ගහන. හරි. ව්‍යාපාරික ඥානයකින් ගන්න. මොකද ව්‍යාපාරික ඥානය? හදනවා පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම. ඒක හදන්නේ බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයෝ. මතක තියාගන්න. ඒක හදන්නේ බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයෝ. ඒ බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයන් හදන පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමට රැජින දෙනවා අවසරයක්. උඹලා ආසියාවේ ගිහිල්ලා බිස්නස් ගේමක් ගහපන් කියලා. ඔන්න ඊළඟ වැඩි බලන්න. පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමේ පළමු වන නැව් කණ්ඩායම සුමාත්‍රා දූපත් ප්‍රදේශයට ගොස් වෙළඳ කටයුතු කරනවා. මේ බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ පළවෙනි නාවික කණ්ඩායම කොහෙටද යන්නේ? පළවෙනි නාවික කණ්ඩායම යන්නේ පුතේ සුමාත්‍රා දූපත් වලට. වර්තමාන ඉන්දුනීසියාව නිර්මාණය වෙලා තියෙන්නේ ජාවා සුමාත්‍රා සහ බෝර්නියෝ කියන දූපත් ටිකයි තව පුංචි දූපත් සමූහයකින්. එතකොට මේ සුමාත්‍රා කියන දූපත් ප්‍රදේශයට තමයි මේ බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ පළවෙනි නැව් කණ්ඩායම ගමන් කරා. බලන්න විලියම් හෝකින්ස්ගේ නාවික කණ්ඩායම ඉන්දියාවට පැමිණ ඉන්දීය අධිරාජ්‍යයා වූ ජහංගීර් සමග වෙළඳාම පිළිබඳව සාකච්ඡා පවත්වන ලද. අන්න වැඩි. තව නැව් කණ්ඩායමක් එනවා මේ පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම යටතේ විලියම් හෝකින්ස් තමයි මේ නාවික කණ්ඩායමේ ප්‍රධානියා. මේ විලියම් හෝකින්ස් ඇතුළු නාවික කණ්ඩායම එනවා ඉන්දියාවට. එවකට ඉන්දියාවේ ඉන්නවා අධිරාජ්‍යයේ කවුද අධිරාජ්‍යයා? ජහංගීර් අධිරාජ්‍යයා. එයත් එක්ක සාකච්ඡා කරනවා අපිට පුළුවන් වෙයිද ඉන්දියාවේ වෙළඳාම් කරන්න. හැබැයි ඔය සාකච්ඡා ඊතරම් සාර්ථක සාකච්ඡා බවට පරිවර්තනය වුණේ නැහැ. හරි බ්‍රිතාන්‍යයන් වෙළඳ සමාගමේ සෙට් එක විලියම් හෝකින්ස් ඇතුළු පිරිස ජහංගීර් එක්ක සාකච්ඡා කරාට ඒ සාකච්ඡාව මල්පල දැරුවේ නැහැ. හරි කියන්නේ වැඩි. එහෙමනේ කොහොමත් සමහර වෙලාවට සමහර බිස්නස් කරද්දී පළවෙනි සාකච්ඡාව අසාර්ථක වෙනවා. ඇටිනේ. හැබැයි ව්‍යාපාරිකයෙක්ගේ තියෙන මොකද්ද නිපුණත්වය යාගේ තියෙන තීව්‍රකම මොකද්ද? ගේම් එක අතාරින්නේ නැහැ. ගේමත් එක්ක දිගටම ඉන්නවා. කොයි මොහොතේ හෝ ගේම කොට දාන්න ඕන කියන තැන ඉන්නවා. ඒ නිසා පළවෙනි සාකච්ඡාවට අසාර්ථකයි. විලියම් හෝකින්ස් ආවා පළවෙනි සාකච්ඡාවට මොනවා වුණාද? අසාර්ථක වෙලා ගියා. ඔන්න වෙච්ච වැඩි. බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා. මෙන්න දාලා තියෙනවා. ඉංග්‍රීසීන් ආසියාවට පැමිණි මුල් කාලයේ අග්නිදිග ආසියාවත් සමග වෙළඳ සබඳතා වර්ධනය කර ගැනීමට උත්සාහ කරන ලද. උදේ ඉංග්‍රීසීන් ආසියාවට ආපු මුල් කාලේ එයාගේ අවධානය යොමු කළේ දකුණු ආසියාවටවත් මධ්‍යම ආසියාවටවත් නෙවෙයි කොහෙටද? අග්නිදිග ආසියාවට. කොහෙද අග්නිදිග ආසියාව කියන්නේ? අග්නිදිග ආසියාව කියන්නේ ගිනි කොන දිග ආසියාව. මැලේසියාව, සිංගප්පූරුව, ජාවා, සුමාත්‍රා, බෝර්නියෝ, වියට්නාම්, ලාओसය, තායිලන්තේ, තායිවානි, පිලිපීනි ඒ වගේ රටවල් තියෙන පැත්තේ අර ඕස්ට්‍රේලියා මහද්වීපයට උඩින් තියෙන හරිය තියෙන්නේ ලෝක සිතියමේ ආන්ගේ පැත්තට තමයි ඉංග්‍රීසීන්ගේ පළවෙනි අවධානය යොමු කරේ. ඒගොල්ලෝ try කරා මුලින්ම අග්නිදිග ආසියාවේ වෙළඳ බලය අල්ලන්න. මොකද ඒකට හේතුව? ඒ වෙනකොට දකුණු ආසියාව වගේ ප්‍රදේශවල පෘතුගීසීනුයි ලන්දේසීනුයි ගේම ගහලා ඉවරයි. ඒ නිසා ඒගොල්ලෝ බැලුවා අපි යමු අග්නිදිග ආසියාවට. අපි අග්නිදිග ආසියාවට ගිහිල්ලා වෙළඳාම ඔස්සේ ඒ පැත්තේ මැච් එකක් ගහන්න පුළුවන්ද කියලා බලමු. බලන්නකො වෙච්ච වැඩේ මොකක්ද කියලා. මරු 1000ක් වන සියවසේ මුල් දශක දෙක තුල අග්නිදිග ආසියාවේ වෙළඳ බලය අල්ලා ගැනීම සඳහා පෘතුගීසීන් සහ කොහමද වැඩේ ලන්දේසීන් ගැටුම් ඇති කරගන්න ආලදී ඔන්න වෙච්ච සීන් එක. දැන් බ්‍රිතාන්‍යයන් හිතුවා ඉන්දිය පෙරදිග වෙළඳ සමාගම හිතුවා අපි ගේම ගහමු අග්නිදිග ආසියාවට ගිහිල්ලා කියලා. හැබැයි අග්නිදිග ආසියාවට බ්‍රිතාන්‍යයන්ගේ අවධානය යොමු වෙනකොට පෘතුගීසීනුයි ලන්දේසීනුයි එහෙ ගිහිල්ලා ඉවරයි. ඒ දෙගොල්ලෝ අතර වලියක් තියෙනවා. එහෙ බලය අල්ලන්න.
කොහොමද? අර වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුණා වගේ වැඩක්. බ්‍රිතාන්‍යයන් හිතුවා අපිට පාර්ශ්වයෙන් ගේම් එකක් ප්ලේ කරන්න පුළුවන් කොහෙද? අග්නිදිග ආසියාවේ කියලා. ගියා. අනේ ගිහිල්ලා බලනකොට එහෙ ඉන්නවා පෘතුගීසීනුයි ලන්දේසීනුයි. ඒ දෙකොල්ලෝ අතර ගේමක් තියෙනවා අග්නිදිග ආසියාවේ බලය අල්ලන්න. දැන් එතකොට තුන්වෙනි පාර්ශවකරුවා තමයි කවුද? දැන් එතකොට තුන්වෙනි පාර්ශවකරුවා තමයි බ්‍රිතාන්‍යය. කලින් ලන්දේසීනුත් ගිහිල්ලා අග්නිදිග ආසියාවට, කලින් පෘතුගීසීනුත් ගිහිල්ලා අග්නිදිග ආසියාවට, බ්‍රිතාන්‍යයන් හිතුවේ කවුරුත් ගිහිල්ලා නැතුව ඇති කියලා. දැන් එයාලා යනකොට අර ඒ කට්ටිය ඉන්නවා. එහෙ වලියක්. මොකද්ද වලිය? පෘතුගීසීනුයි ලන්දේසීනුයි අතර වලියක් තියෙනවා. අග්නිදිග ආසියාවේ වෙළඳ බලය අල්ලන්න. ඔය තියෙන්නේ. අග්නිදිග ආසියාවේ වෙළඳ බලය අල්ලා ගැනීමේ ගැටුම හත්තිලව්වයි. අර පැත්තෙන් පෘතුගීසිකේමට බැහැලා, මේ පැත්තෙන් ලන්දේසිකේමට බැහැලා. ඒ දෙකොල්ලෝ අග්නිදිග ආසියාවේ බලය අල්ලන්න පොර කන කාලෙක තමයි බ්‍රිතාන්‍යයත් ගිහිල්ලා අග්නිදිග ආසියාවට පාත් වුණේ. ඔන්න වෙච්ච වැඩේ. එහෙනම් මතක තියාගන්න. පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම තමන්ගේ වෙළඳ සමාගම අටෝගෙන රැජිනගෙන් බලපත්‍රයකුත් අරගෙන අග්නිදිග ආසියාවට යනකොට එහෙ වෙන්න ඕන වැඩේ වෙනවා. ඒ කියන්නේ බ්‍රිතාන්‍යයන් ගේමට එන්ටර් වෙලා තියෙන්නේ පරක්කු වෙලා. හැබැයි අන්තිමට ඒගොල්ලෝ වින් කළා මුළු මැච් එකේ හොදි. හරි අවසාන ප්‍රතිඵලය ඇතුලේ බ්‍රිතාන්‍ය වින්. අපි ඒකට එමු ඉමින් සැරි. අග්නිදිග ආසියාවට යනකොට අන්නේ එහි ඉන්නව කවුද? පෘතුගීසීනුයි ලන්දේසීනුයි ඒ ගේමක් ගහනවා. බලන්න වෙච්ච වැඩේ අන්න මල්ලි. බලන්න වෙච්ච වැඩේ. ඉංග්‍රීසීන් මෙව ගැටුමේදී සහයෝගය දක්වා ඇත්තේ ලන්දේසීන්ටය. පුතේ මේ ඉංග්‍රීසීන් කියන එවුන්නම් මේ බ්‍රිතාන්‍යයන් කියන එවුන්නම් පුදුම ජාතියක් තමයි. දැන් උන් යනවා අග්නිදිග ආසියාවට වෙළඳ බලය අල්ලන්න. උන් අග්නිදිග ආසියාවට වෙළඳ බලය අල්ලන්න යනකොට ඒ පෘතුගීසීනුයි ලන්දේසීනුයි වලියක්. මූ මොකද කරන්නේ? මූ ගිහිල්ලා ලන්දේසීන්ට සපෝට් එකක් දෙන්න. කොහොමද ගේම් එක? කොහොමද ගේම් එක? ඔන්න ගහන මැච් එකේ විදිය. බ්‍රිතාන්‍ය කියන්නේ ව්‍යාපාරිකව ඉතාම කූටයි. ඉතාම කපටි. පෘතුගීසීනුයි ලන්දේසීනුයි වලියක්. අග්නිදිග ආසියාවේ මූ ගියේ බිස්නස් කරන්න. දැන් මූ බිස්නස් කරන්න ගියාම පේනවනේ වැඩේ හරියන්නේ නේ දෙගොල්ලක් ඉන්නවා කියලා. උන් දෙගොල්ලන්ගේ වලියක් තියෙනවනේ. මූ ගිහිල්ලා ෂේප් එකේ සප් එකක් දෙනවා කාටද? ලන්දේසීන්ට. බලන්න. නමුත් ලන්දේසී අග්නිදිග ආසියාවේ බහුලව කුළුබඩු වැවෙන දූපත්වල බලය ඉංග්‍රීසීන්ට සතු වෙනවාට අකමැතිවිය. අකමැතිවිය. දැක්කද? ලන්දේසීන්ට තේරෙනවා මේ ඉංග්‍රීසීන් ඉන්නේ හොඳකට නෙවෙයි. මූ එන්නේ මොකක් හරි ගේමකට. මූ එන්නේ මොකක් හරි යටි අරමුණක් ඔළුවේ තියාගෙන. මූ මේ අපිට සපෝට් කරන්නේ අපිට තියෙන ලව් එකට නෙවෙයි. මූ කොයි වෙලේ හරි අපිට අරිනවා. ඒක තේරුණා කාටද? ඒක තේරුණා කිරිගහට එන්න වගේ ලන්දේසීන්ට. ලන්දේසීන් බය වුණා. ආසියාවේ අග්නිදිග ආසියාවේ කුළුබඩු බහුලව වැවෙන දූපත්වල බලය ඉංග්‍රීසීන් අල්ලගනීද කියලා.